तो दावी 2011 ගාන බලමු. 2011 හොඳ ගානක් තිබ්බා. හතේ B පාර්ට් එක 2011 හතේ B පාර්ට් එක අරගන්න. ඉතාල හොඳ ගානක් තිබ්බා. බලන්න. උදාහරණ දෙන්න ABC කියන ප්‍රතික්‍රියාවක් අපි ලියමු මෙන්න මෙහෙම ශීඝ්‍රතාවය සමානයි ශීඝ්‍රතා නියතේ වතාවක් A ගේ සාන්ද්‍රණයේ A වෙනි බලය B ගේ සාන්ද්‍රණයේ B වෙනි බලය C ගේ සාන්ද්‍රණයේ C වෙනි බලය. නැවත මේක හොයන්න නම් අපි පෙළ ප්‍රකාශනයේ පාවිච්චි කරන්න වෙනවා. මෙතන දීලා දෙනවා අපිට උත්තර. උදේ මේක ලියද්දී අනිවාර්යෙන් ඒකකත් එක්ක ලියන්න ඕනේ නැත්නම් ඔයාලට ලකුණු හම්බෙන්නේ නැහැ පුතා. හරි අනිවාර්යෙන්ම මේ හැම එකක් අස්සටම ඒකක දැම්ම නැත්නම් විභාගෙදි ලකුණු දෙන්නේ නැහැ. You should write the units. හරිද? අනිවාර්යෙන්ම මේකට මම දැන් කම්පියුටර් දාන්න නැහැ. ඔයාලා දාන්න ඕනේ හැබැයි අනිවාර්යෙන්ම ඒකකය. මේක එක කියලා ගමු. පුතා ඊට පස්සේ අපි ගමු k වතාවක් 0.2a 0.1b 0.1b මේක දෙක ඊළඟට දෙක 0.2 වැඩි කිරීම 10 3 සමානයි k වතාවක් 0.2a 0.2b 0.1 එතකොට c කියලා එන්නේ මේක c කියලා ගමු 3 හතරවෙනි එක ලියා ගන්න 0.2 10 3 සමානයි k වතාවක් 0.1a 0.1b 0.1c එක හතර දැන් අපි දන්නවා ටික ඉතින් මේක බෙදුවම අපිට එනවා එක බෙදීම දෙකෙන් අපිට එනවා භාගය සමානයි භාගයේ a කියලා a සමානයි 1යි කියලා ගන්න පුළුවන් හරි ආය දෙකයි තුනයි බෙදුවම එනවා භාගය සමානයි භාගයේ b කියලා b සමානයි 1යි කියලා ගන්න පුළුවන්. අද 3යි 4යි බෙදුවම අපිට එනවා 1 සමානයි 2a 2b වැඩි කිරීම භාගයේ c කියලා AB එකට ආපුවම 4න් 1යි කියලා එනවා. භාගයයි c සමානයි 4න් 1යි නම් c සමානයි 2යි කියලා එනවා. c සමානයි 2යි. ඔන්න ඒ ABC එක හොයාගන්න පුළුවන්. හරි ඊට පස්සේ බලන්න B 1යි B 1යි c 2යි කියලා ගන්න පුළුවන් ප්‍රකාශනය. හරි orders of these are 1 2 1 1 and 2. හරි. එතන බලන්න ඕනේ මෙහෙම ඊළඟ දරුවනේ අපිට කියනවා C ගේ සාන්ද්‍රණය 3 ගුණයක් වුණොත් පුතා අලුත් සීක්‍රතාවයකට ගමු R dash කියලා. A වෙනසක් වෙන්නේ නැහැලෝ. A එහෙමමයි B එහෙමමයි C විතරක් 3යි C වෙලා තියෙනවා. මේක බෙදන්න පුතේ බෙදුවම අපිට එනවා r බෙදීම r dash සමානයි a කැපිලා යනවා b කැපිලා යනවා එතකොට 1යට 9 කියලා එනවා. ඉතින් අපිට එනවා පුතේ r dash සමානයි 9යි r කියලා. පුතේ ආරම්භක අගය වගේ 9 ගුණයක් වෙනවා දැන් ශීඝ්‍රතාවය. ආරම්භක අගය වගේ 9 ගුණයක් වෙනවා දැන් තියෙන ශීඝ්‍රතාවය. හරිද? initial value එක වගේ 9 times වෙනවා දැන් එක. පුතේ ඔගේ B කොටස දෙවෙනි කොටසේ තා වැඩගත් කොටස පුතා 2011 මේ ගාන විතරයි ශීඝ්‍රතා ප්‍රකාශනයක් ඔප්පු කරන්න ඇවිල්ලා තියෙන එකම ගාන. හරි අපිට වෙන කිසිම ගානක් අහන්නේ ශීඝ්‍රතා ප්‍රකාශනයක් ඔප්පු කරන්න. ඔයාලා හිතන හොඳින් ඔළුවට දාගන්න ඕනේ මේ අදහස. හොඳින් මතක තියාගන්න ඕනේ මේ අදහස. ඔළුවේ වෙන කිසිම ගානක ශීඝ්‍රතා ප්‍රකාශනයක් ඔප්පු කරන විදිය අපෙන් අහලා නැහැ.
ශීඝ්‍රතා ප්‍රකාශනය ඔප්පු කරන විදිහ අපෙන් අහලා නැහැ. උදේ මෙන්න මේ වගේ එකක් දුන්නාම දෙමින්ම සිදුවන පියවරට ලියා ගන්න දෙමින්ම සිදුවන පියවර කියන්නේ පුතේ මූලික පියවර. ඒක ඔයාලා ලියන්න පුළුවන් පෙළ ප්‍රකාශනයක් ඔන්නෝම රේට් සමාන k y වල 1 b වල 1 කියලා ලියන්න පුළුවන්. දැන් පුතා සමතුලිතතාවයට අදාළව අපි හොයන්නේ මොකද්ද? අපි හොයන්නේ මෙන්න මේක රේට් සමානයි k a වල a වෙනි බලය b වල b වෙනි බලය c වල c වෙනි බලය කීයද කියලා හොයන්න ඕනේ. දැන් b කියනවා ac නෑ පුතේ. ac නෑ. හරිද? අපිට එන්නන්න ඕනේ කලින් ආපු උත්තරම මෙතනින් ඔප්පු කරන්න පුළුවන් කියන එක. හරිද? ඒතර අපි ලිව්වා හිමින්ම සිදුවන ප්‍රක්‍රියාව සඳහා ප්‍රතික්‍රියාව. හරි? slowest rate එක අපි ලිව්වා ප්‍රතික්‍රියාව හිමින්ම සිදුවන පියවර සඳහා අපි ප්‍රතික්‍රියාව කියලා තියෙනවා දැන්. පුතේ සමතුලිතතාව නියමවල ගන්නවා k1 කියන්නේ x බෙදීම a c. පුතා k2 කියන්නේ y බෙදීම x c. හරි? පුතේ මෙන්න මෙතනින් අපි x උක්ත කළොත් අපිට එනවා අනවශ්‍ය පදයක් තියෙන k1 a c. ඔන්න a සහ c එනවා. දැන් පුතා මෙතනින් y උක්ත කළොත් අපිට එනවා k2 x c කියලා. පුතා x වල මේක ආදේශ කරන්න y කියන එක ගන්න පුළුවන් k1 k2 a c c කියන්නේ ac වර්ගය වෙනවා. දැන් පුතේ y වලට ආදේශ කරාම ශීඝ්‍රතාවය සමානයි k වතාවක් k1 වතාවක් k2 වතාවක් a c වර්ගයේ වතාවක් b. හරිද? පුතා මේක k dash කියලා ගත්තොත් එහෙම ශීඝ්‍රතාවය සමානයි k dash වතාවක් a b c වර්ගය. මොන පුතා කලින් අපි ගණනය කිරීමෙන් ගත්ත උත්තර ටික අපිට මේ ඔප්පු කිරීමෙන් අරගන්න පුළුවන්. කලින් අපි ගණනය කිරීමෙන් ගත්ත උත්තරේ අපිට මේ ඔප්පු කිරීමෙන් අරගන්න පුළුවන් ඉතා පහසුවෙන්. හරි පුතේ බලන්නකොට මේ ගාන විතරයි එකම ගානකට තියෙන්නේ ශීඝ්‍රතා ප්‍රකාශනයක් ඔප්පු කරලා දීලා. හරි ශීඝ්‍රතා ප්‍රකාශන පුතේ වෙන කිසිම තැනක ඔප්පු කරලා නැහැ. මේ ගාන විතරයි ශීඝ්‍රතා ප්‍රකාශනය ඔප්පු කරලා තියෙන්නේ. හරි මේක හදාගන්න දරුවනේ අපි යමු ඊළඟ ගානට. විලාස් 10 ප්‍රශ්නේ බලමු දැන්. විලාස් 10 ප්‍රශ්නේ. කර්තවල මේකේ අපිට තියලා තියෙන තත්ත්ව ගොඩාක් කර්තවල ලියන්න පුළුවන් ශීඝ්‍රතාවය සමානයි k වතාවක් x ගේ x වෙනි බලය y ගේ y වෙනි බලය කියලා. හරි එතකොට දැන් පෙළ ගණනය කරන්න ඕනි d කියලා පුතේ වෙන මේ කෙනෙක්ව දාලා තියෙනවා d කියන්නේ මොකක්ද කියලා බලමු පස්සේ. හරි d කියන්නේ මොකක්ද කියලා වෙනම බලමු අපි. තවතා බලන්න අපි මෙතන දාමු ආරම්භක ශීඝ්‍රතාවය විශේෂ බිඳුව සමානයි k වතාවක්. පුතේ ඒකක ආදේශ කරන්න you should substitute the units. හරි විශේෂ බිඳුව දෙකයි එකේ x වෙනි බලයයි 0.5 y වෙනි බලයයි. පුතා මේ අසරත් ඒකක දාන එක අනිවාර්යයි. 0.01 සමානයි k වතාවක් 0.5 x 0.5 y. इसको रिलेशन
0.04 සමානයි k වතාවක් 0.5 x 1y හරි එතකොට අපි බෙදන්න බෙදුවා අපිට එනවා 2 සමානයි 2 x සමාන 1ක් කියලා එනවා හරි පුතේ මෙතනින් ගත්තාම අපිට එනවා 4න් 1 සමානයි भागे y සමානයි 2යි. හරි x සමානයි 1යි y සමානයි 2යි කියලා එළ ගන්න පුළුවන්. හරි x සමානයි 1යි y සමානයි 2යි කියලා එළ ප්‍රකාශනය අරගන්න පුළුවන් පුතේ. අදලා ඔය විදිහට අපිට එළ ප්‍රකාශනය ගන්න පුළුවන්. පුතේ එතකොට බලන්න අරුණා නව සීක්‍රතාවයක් හොයන්න කියලා අපි ලියමු රේට් සමානයි k වතාවක් 0.5 x 2y කියලා එකට බෙදන්න මේ කැමති ඕන එකක් බෙදන්න බෙදුවා අපිට එනවා r බෙදීම 0.0 2 සමානයි 0.1 ඒක දෙනවා දෙක බෙදීම 0.5 කියන්නේ 20 බෙදීම 5 කියන්නේ 4ේ වර්ගය. අපිට එනවා r සමානයි භාගය 16 0.02. හරි එතකොට අපිට එනවා 0.116යි කියලා නව ශීඝ්‍රතාවය. හරි එතකොට නව උත්තරය පුතේ d වලින් කරන දේ අහනවා දැන් බලමු තා d දාපුවම මොකක්ද වෙලා තියෙන්නේ පුතේ d දාපු ගමන් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා හරි so the rate of the reaction increases when d is introduced හැබැයි පුතා d වැඩි කරන්නේ කියලා ශීඝ්‍රතාවය වැඩි වෙලා නැහැ හරි ඒක පුතේ d කියන්නේ කවුද පුතා d කියන්නේ ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙක් හැබැයි ප්‍රමාණය මත ශීඝ්‍රතාවය වැඩි කරන්නේ නැහැ. හරි යාගේ ප්‍රමාණය මත ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. හැබැයි d වලින් ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි d වලින් ශීඝ්‍රතාවය වැඩි කරනවා. හැබැයි ඒක d වල ප්‍රමාණය මත ශීඝ්‍රතාවය වැඩි කරන්නේ නැහැ. හරිද? ඒක ගොඩක් වැදගත් එකක්. ඒක මම තියාගන්න එතකොට d වල ප්‍රමාණය මත ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැතුව d වලින් රේට් එක වැඩි කරලා දෙනවා. උදා එහෙම වෙන්නේ උත්ප්‍රේරක විතරයි. හරි එහෙම වෙන්නේ කැටලිස්ට් උත්ප්‍රේරක විතරයි. අnder එහෙම කරන්නේ කැටලිස්ට් නැත්නම් උත්ප්‍රේරක මගින් විතරයි. හරි පුතා එතකොට පුතා වේග තියරක පියවරේ ශක්ති සටහනක් හදලා පෙන්නන්න කියනවා අපිට. හරි වේග තියරක පියවරේ ශක්ති සටහනක් අපිට හදලා පෙන්නන්න කියනවා. පුතේ එනර්ජි කර්ව් එකක් අඳිද්දී හරි හිමින්ම සිදුවන පියවර සඳහා එනර්ජි කර්ව් එකක් අඳිද්දී අපි ඒක හදලා පෙන්නන්නේ මෙන්න මෙහෙම. හරි එතන y අක්ෂයේ ගන්න ශක්තිය කියලා එතකොට ශක්තිය කියලා ගන්න මේ පැත්තේ ගන්න ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය කියලා. උදා මෙහෙම තියෙන එක හරි d දාපුවම මොන වගේ වෙන්නේ. හරි සක්‍රීය ශක්තිය අඩු වෙනවා පුතේ. සක්‍රීය ශක්තිය මෙන්න මේ අගේ දක්වා අඩු වෙනවා තියෙන්නේ. ඒ කියන්නේ නව මාර්ගයක් දෙනවා අඩු වෙනවා කියන්නේ ඇත්තටම සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් ලබා දෙන්න කරන්න පුළුවන්. සක්‍රීය ශක්තිය අඩු නව මාර්ගයක් ලබා දෙන්න කරන්නේ. පුතේ 6 වෙනි එකේදී උෂ්ණත්වය වැඩි කරලා තියෙනවා. ඒකයි ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ. අපිට 6 වෙනි එක පැහැදිලි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම පුතේ අපි කිව්වා මතක ඇති ඔයාලට මෙතන උෂ්ණත්වය කියලා ගන්න ටෙම්පරේචර් මේකට ගන්න පුතා අණු ගණන අණු භාගය වගේ. පුතේ අපි කිව්වා ඔයාලට මතක නම් උෂ්ණත්වය වැඩි වෙද්දී
අණු වල චාලක ශක්තිය වැඩි වෙලා සඵල ගැටුම් ගණන වැඩි වෙනවා. හරි? So when temperature increases, the kinetic energy of the molecules increase and the effective collisions increase. The effective collisions increase. Therefore, the rate increases. Therefore, the rate increases. හරි? දැන් ඔය තියෙන 2010 ප්‍රශ්නය. හරි ඔය තියෙන 2010 ප්‍රශ්නය. එතකොට අපි ගමු 2009 ප්‍රශ්නයක් තියෙනවා කියලා බලමු. තියෙනවා 2009 ප්‍රශ්නයක් තියෙනවා. 2009 හයේ B පාර්ට් එක බලනකොට 2009 හයේ B පාර්ට් එක බලන්න. එතකොට බැලුවොත් එහෙම අපිට ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා මෙන්න මෙහිම R සමානයි K වතාවක් ClO2 වල මොනවා හරි බලයක් OH- වල තවත් මොනවා හරි බලයක්. හරි. ප්‍රොග්‍රෑම් මේ දාගත්තොත් දින දින තත්ත්ව ආදේශ කරන්න ඒකත් එක්ක ඒකක දැනීම අනිවාර්යයි. පුතා pH දීලා තියෙන්නේ ඒක OH- වලට හරවන්න. ඔයාලා දන්නවා pH කියන්නේ ඍණලඝු H+. පුතේ ඒකට pH 12යි නම් H+ 10 වෙන 12යි. එතන OH- 10 වෙන දෙකක් වෙන්න ඕනේ. කොහොමද H+ වතාවක් OH- 10 වෙන 14ක් වෙන්න ඕනේ. හරි? එතකොට මේක විනාශෝ බිඳුවයි එකයි මේක A මේක B පළවෙනි එක. ඊට දෙවෙනි එක තරහව විනාශෝ බිඳුවයි 2.5 සමානයි K විනාශෝ බිඳුවයි 2 A විනාශෝ බිඳුවයි 1 B මේක දෙවෙනි එක. ඊට විනාශෝ බිඳුවයි 2.4 සමානයි K විනාශෝ බිඳුවයි 2 A दाखला के रिलेशन में एक b මේක 3 හරි දෙවතාවකට බෙදමු හරි පටලේසියෙන් ගන්න පුළුවන් මෙතන 3 a සමානයි හරි 3 a සමානයි අටයි දශම අටයි කියලා එනවා මේක 9ක් කියලා ගමු. ඒකට පුතේ 3 වර්ගය කියලා ගමු. a සමානයි 2යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේක බෙදුවහම 10යි b සමානයි 9.6ක් කියන්නේ ආසන්න වශයෙන් 10ක් කියලා ගන්න පුළුවන්. b සමාන 1යි කියලා එනවා. a සමානයි 2යි b සමානයි 1යි. මට ලේසි විදිහට බලන්න. උදා සෙල්සියස් අංශක 10කින් උෂ්ණත්වය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සාමාන්‍යයෙන් degree වැඩි වෙනවා. හරි so when temperature increases by 10 degrees the rate of the reaction doubles. හරි උදේ උෂ්ණත්වය 10කින් වැඩි කරද්දී ශීඝ්‍රතාවය දෙගුණයකින් වැඩි වෙනවා. උදා
ටෙම්පරේචර් එක නැත්නම් උෂ්ණත්වය අනුව පෙළ වෙනස් වෙන්නේ නැහැ දරුවනි. හරි උෂ්ණත්වයත් එක්ක පෙළ වෙනස් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පුතා ඒක ටෙම්පරේචර් වෙනස් වෙනවා කියලා ඕඩර් වෙනස් වෙන්නේ නැහැ. හරි ඕඩර් එක නැත්නම් පෙළ වෙනස් වෙන්නේ නැහැ පුතේ. හරි ටෙම්පරේචර් වෙනස් වෙනවා කියලා ඕඩර් එක වෙනස් වෙන්නේ නැහැ. හරි පෙළ වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. හරිදලා ඒක හොඳට මතක තියාගන්න. හරි පුතා දැන් ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයට ඊට පස්සේ බලන්න 2008 ගානවල 2008 7B පාර්ට් එක 2008 7B පාර්ට් එක බලන්න. දැන් කියනවා මෙන්න මෙහෙම හරි ස්ටොයිකියෝමෙට්‍රික සංගුණක පෙළ බවට පත් වෙන්නේ මූලික ප්‍රතික්‍රියා සඳහා පමණයි කියලා. හරි ඒක පළවෙනි උත්තරේ ඒක. හරි so the stoichiometry would be the order of the reaction only if it is an elementary reaction. Only if it is an elementary reaction. හරි. දැන් අපිට ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. අපිට ප්‍රතික්‍රියාව දීලා තියෙනවා අනිත් 124ක් ක්‍රියා කරන එක විනාඩි 4කට පස්සේ. හරි? උදාහරණයක් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි? ඉතින් අපි ගන්නවා ශීඝ්‍රතාවය සමානයි ඩෙල්ටා වෙනස බෙදීම කාලය. පුරා ඩෙල්ටා වෙනස කියන්නේ 0.0.3න් 124ක් හරි 124ක් प्रतिक्रिया करනවා. හරි 124ක් ක්‍රියා කරනවා විනාඩි 4ක කාලයක් තුළ. අරමුදා පරිමාණය බෙදමුතර වැඩක් නෑ. බෙදලා ඉවරලා 124ක් විනාඩි 4ක් කියනකොට තප්පර වලට හරවමු. හරි 60න් වැඩි කරලා. අරමුදා ශීඝ්‍රතාවය වෙනවා අපිට උතනින්. ඒකට ශීඝ්‍රතාවය ලැබෙනවා FECN 3 වල ශීඝ්‍රතාවය ලැබෙන්නේ හරි උදේට තියෙන්නේ ශීඝ්‍රතාවය. හරි උදේට FE3 plus වල ශීඝ්‍රතාවය හොයලා ලැබෙනවා. TIN2 plus වල ශීඝ්‍රතාවය දෙකට එක අනුපාතයේ තියෙන උදාහරණ මේකෙන් භාගයක් ගත්තා නම් හරි. හරි මේක දෙකට බෙදුවම අපිට එන්නේ දෙකට එක අනුපාතයෙන් TIN වල ශීඝ්‍රතාවය. ඉතා පොඩි ගණන් සෙට් එකක් පුතේ. අපේ 2007 ගානට ඒක ඉතා විශේෂයි පුතා. 2007 ගාන ඉතා විශේෂයි. දරුවනේ බලන්න එතන අපිට දීලා තියෙන්නේ හරි එතන අපිට දීලා තියෙන්නේ පුතා සාන්ද්‍රණ වෙනසක් නෙමෙයි. හරි පුතා අපිට එතන දීලා තියෙන්නේ පරිමාවක් විපර්යාස ප්‍රමාණය විදිහට. හරි data change is given by a volume. Data change is given by a volume. හරි පුතා අනිත් එක එතන දීලා තියෙන්නේ
मिक्स කරන වොලියුම් එකක්. ඒක දෙපා මිශ්‍ර කරන පරිමාවක් දීලා තියෙන අවසාන එක නෙමෙයි. ඒකට ඔයාලා මේ 2007 ගාන හදන්න කලින් ඔක්කොටම කලින් මුලින්ම කරන්න ඕනේ මිශ්‍ර කළ පසු නව සාන්ද්‍රණ හොයාගන්න එක. You have to find the final concentrations after mixing. You have to find the final concentrations after mixing. පුතා මිශ්‍ර කරලා පස්සේ නව සාන්ද්‍රණ හොයාගන්න ඕනේ. ඉතින් මිශ්‍ර කරලා පස්සේ නව සාන්ද්‍රණය කියන්නේ දෙන්නේ මිශ්‍ර කරාම 50 ඒක අවසාන පරිමාව 100ක් වෙනවා. හරි ඔන්නෝමයි එන්නේ. පුතා pH වෙනස් වෙන්නේ ඉතින් H+ ලැබෙනවා අපිට 10 වෙන එකක් කියලා. H+ 10 වෙන එකක් කියනවා. හරි එතකොට මෙතනදී සාන්ද්‍රණයේ භාගයක් වෙන විදිහට හැම එකටම අදාළ පුතා ඔයාලා හොයාගන්න. මම මේ ගාන 4 විදිහට ඉස්සරහින් කියනකොට ඔයාලා දෙන්නේ හදන්න ඕනේ අනිවාර්යෙන්ම. මෙතන පුතේ ගන්න පුළුවන් අවසාන පරිමාව 100යි. හරි ඊට පස්සේ pH 0.1 ඒක වෙනස් H+ 0.1යි. ඔය විදිහට පුතා හැම එකටම අදාළව අවසාන සාන්ද්‍රණ හොයන්න. දෙලපතේ විලේශන බිඳුව එක වතාවක් 50 බෙදීම 100යි. විලේශන බිඳුව එක වතාවක් 50 බෙදීම 100යි. දෙලපතේ ඉක්වේෂන් තුන ගත්තාම ඉක්වේෂන් තුනේ ඇන්ටිලොප් බලන්න. ඉක්වේෂන් තුනේ ඇන්ටිලොප් කරනවාම විලේශන බිඳුවයි 5ක් කියලා එන්නේ. අනුගත ඒකේ සාන්ද්‍රණයනවා විලේශන බිඳුවයි 5ක් කියලා. දැන් පුතා කලින් වගේම මේක හදාගන්න පස්සේ කලින් වගේම කෙලින්ම ආදේශ කරගෙන තියෙන්නේ. හරි මේ රේට් සමානයි. හරි මේක තමයි ප්‍රමාණයේ තුල සමීකරණයක් කියන්නේ කියනවා මෙන්න මෙහෙම. ඉතින් තුල සමීකරණය කියන්නේ permanganate ධන oxalate ධන H+ ඒක වඩා Mn2+ ධන CO2 ධන ජලය කියලා බැලන්ස් කරන්න ඕනේ. ඒක බැලන්ස් කරන්න පුළුවන් අපිට නිකම්ම ප්‍රේමනාව එකපාර බැලන්ස් කරමු. permanganate plus C2O4 2- CO2 plus Mn2+ කියලා ගමු. එතකොට දෙකක් දාගන්න. ඔක්සිජන් බැලන්ස්යේ වෙනස 2යි. 7 ඉඳන් දෙකට ගියාම වෙනස 5යි. හරි මේ 2යි මෙතන 2යි මෙතන 5න් වෙනවා පුතා 16H+ 8යි H2O වෙනවා. හරි පුතා කොහොමයි ඉන්නේ? හරි ඉතින් සීග්‍රතා නියමයේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි ඉතින් සීග්‍රතා නියමයේ ලියන්නේ සීග්‍රතාවේ සමානයි k වතාවක් H+ වල මොකක් හරි බලයක් MnO4- වල බලයක් ආයෙත් oxalate වල බලයක් කියලා තමයි ලියන්නේ. ඉතින් සීග්‍රතාවය අපි හොයන්න ඕනේ දීලා තියෙන පරිමාව ගත වෙන කාලයේ පුතේ නියතයක් තිබ්බා පරිමාව සීග්‍රතාවය විදිහට සලකන්න පුළුවන්. ඔයාලා ලියන්න පුළුවන් එතකොට. මම එකක් කියලා පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලා ඒක ලියලා බෙදාගෙන යන්න තියෙන්නේ කිසි වෙනසක් නෑ පුතේ. හරි මම මෙතන ලියලා පෙන්නනවා සීග්‍රතා ප්‍රකාශනය. සීග්‍රතාවේ සමානුපාතිකයි oxalate වල C permanganate වල B. හරි පුතා බලන්න සීග්‍රතාවේ 9.5 කියලා ගමු. තව සෙන්ටිමීටර වලින් oxalate උදේ අපි ගත්තේ මෙතන විලේශන බිඳුවයි 5යි. අපිට H+ කියනවා H+ 0.1යි. විලේශන බිඳුවයි 5යි C permanganate විලේශන බිඳුවයි 5යි B H+ 0.1A පළවෙනි එක. හරි ඔන්න විදිහට ලියා ගන්න ප්‍රකාශන ටික
ලියවිල වෙලා මේක ලියවිල වෙලා නිකම්ම බෙදන්න යන්න කලින් වගේ ඔය ඉංග්‍රීසි හොයාගන්න පුළුවන්. මේ පාඩමේදී අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ පාඩම අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ ගාන ඉගෙන ගන්න තියෙන්නේ පුතා මිශ්‍ර කිරීමකට පෙර ඒවා දුන්නොත් එහෙම අපි ඒවා මිශ්‍ර කරාට පස්සේ ඒවා තමයි ගාන විසඳන්න ඕනේ. හරි එතකොට ආය chart එකක් ඇඳලා මික්ස් කරලා පස්සේ ඒවා හොයලා තමයි පුතා අපි ගාන විසඳන්න ඕනේ. හරි ඒක තමයි මේක අපි ඉගෙන ගන්න තියෙන්නේ. උදේ අන්තිමට අහනවා pH දෙකේදී මේක කරන්න පුළුවන්. නමුත් පුතා pH 10 දී permanganate pH 10 කියන්නේ පාෂ්මිකයි බේසික් සොලියුෂන් එක. permanganate යන්නේ Mn2+ වලට නෙමෙයි MnO2 වලට. හරි පුතා ප්‍රතික්‍රියාව වෙනස් වෙන හින්දා pH 10 දී ඕක කරගන්න බෑ අපිට. හරි එතකොට 2007න් පස්සේ මම මේ පොතේ නැත්තේ හරිද එහෙනම් මම ඒකට වෙනම පොතක් හොයලා බලන්න. අනේ අපි මේ දක්වා ටික හදන්න මේ දක්වා ටික හදලා ගැටලු තිබ්බොත් එහෙම මාව දැනුවත් කරන්න මගේ ප්‍රශ්න ඕන එකක් අහන්න පුළුවන් පුතේ ප්‍රශ්නයක් නැහැ කිසිම ඕන දෙයක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න ටෙලිග්‍රෑම් එකෙන්.